සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ගුවනට මුදා හරිනා බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අද දින දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප සැවුම සාදුනාදයක් පවත්වා පාදාභිවන්දනයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා තම දායකත්වය ලබා දෙනුවේ අංක 645 B1 බොදුමාවත ඊරිය වැටිය පාරේ කිරිබත්ගොඩෙහි පදිංචි MK සෝමාවති මහත්මිය ඇතුළු එම පවුලේ සුපින්වත් දූදරු පිරිසයි. එසේනම් ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ සුපින්වතුනි, ධර්මදේශනාව ශ්‍රවණයට මත්තෙන් අප සැම තිසරණ සහිත වූ පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා අප සැවුම සාදුනාදයක් පවත්වා নমස්කාරය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, මේ ලෝකේ අපිට දන්න දේ දකින්න දේ සීමා සහිතයි. ඒ සීමාව පින්වත්නි ඉක්මවා ගිය දෙයක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අපි දන්න දකින්න සීමාව ඉක්මවා ගිය දෙයක් උන්වහන්සේ වදාළ ධර්මය. ඒ නිසා ඒ ධර්මයට කියනවා ලෝකෝත්තර කියලා. ලෝකේ ඉක්මවා ගියා. එතකොට දැන් ලෝකේ සීමාව ඉක්මවා ගිය දෙයක් නම් මේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ
අපි ලෝක සීමාව තුළ ඉඳලා මේ ධර්මයේ කතා කළාට අපිට ධර්මයේ සැබෑ රසය විඳින්න බෑ. මේක ලෝකයේ සීමාව එහා ගිය එකක්. ඒ නිසා පින්වත්නි අද දවසේත් ඔබට ඒ සැබෑ දහම් රසය විඳින්නට පුළුවන් වෙන ධර්මයේ කෙරෙහි යථාබෝධයක් ඇති කරගන්න උපකාරී වෙන විදිහට සාකච්ඡා කරන්න කල්පනා කළා. බාහිර තියෙන දේවල් අපිට සමහර වෙලාවට ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා. බාහිර පුද්ගලයෝ අපිට ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා. ඒ බාහිර පුද්ගලයන්ගේ ප්‍රශ්න අපිට පින්වත්නි ප්‍රශ්නයක් හැටියට දැනෙන්නේ බාහිර පුද්ගලයාටම ඇඟිල්ල දිගු කරමින් ඒ දිගු කරන ස්වභාවය මේ බාහිර පුද්ගලයාම මේකට හේතුවක් හැටියට දකින ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් ආපු අයකින් ඈත් වෙනවා. ඒ නිසා අපි දැන් විමසලා බලමු ධර්මය තේරුම් ගන්නට උත්සාහ දරන පින් ඇති ඔබට අපි මුල ඉඳලා සරලවම තේරුම් කරලා දෙන්නම්. බාහිරද ප්‍රශ්නේ තියෙන්නේ අභ්‍යන්තරයේද කියන එක ගැන. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඕනෑම දෙයක් දැනගන්න විදිහ පෙන්වලා දුන්නා. දැනගත්තු දේ හඳුනා ගන්න විදිහ පෙන්වලා දුන්නා. ඒ ගැන සිතන විදිහ පෙන්වලා දුන්නා. මේ ඔක්කොම පින්වත්නි හටගන්නේ තමා තුල. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහිපස්සික ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. ඕපනයික තමා තුළින්ම විමස මේක බලන්න පුළුවන් ධර්මයක්. එනිසා පින්වත්නි අපි මේක තමා තුළින්ම බලමු. අත්තානං ගවේ සෙය්‍යාත කියලා බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදයේ මත පිහිටලා අපි මේ දේශනාව සාකච්ඡා කරන්නේ. තමාව සොයාගෙන යන්න කියන එක තමයි උන්වහන්සේගේ අවවාදය. අපි බලමු දැන් කවුරු හරි කෙනෙක් සම්බන්ධව අපිට අදහසක් තියෙන්න පුළුවන් මේ කෙනා හරි හොඳයි. තව කෙනෙක් ගැන අපිට අදහසක් තියෙන්න පුළුවන් මෙයා හරි නරකයි. එතකොට හොඳයි කියන කෙනා හෝ වේවා නරකයි කියන කෙනා හෝ වේවා ඒ කෙනා ගැන පින්වත්නි අපි දරන අදහස අපිට හිතෙන්නේ මම මේ හේතු හින්දා මෙයා නරකයි කියලා හිතනවා. මේ හේතු හින්දා මෙයා නරකයි හොඳයි කියලා හිතනවා. ඒ වගේ මේ ශාසනය තුල ශ්‍රාවකයාත් සත්පුරුෂය අසත්පුරුෂය වෙන් කරලා තේරුම් ගන්නවා කියනෝනේ. සත්පුරුෂ ගති ඇති කෙනා සත්පුරුෂයෙක්, අසත්පුරුෂ ගති ඇති කෙනා සත්පුරුෂයෙක් කියලා වෙන් කරලා තේරුම් ගන්නවා. එතකොට ඒ වෙන් කරලා තේරුම් ගන්නේ කොහොමද? කොහොමද මේ තේරුම් ගැනීම අපි තුල හටගන්නේ? ආන් ඒක ටිකක් විමසලා බලන්නට ඕනේ. සමහර වෙලාවට ධර්මයේ නාමයෙන් ඇතැම් අය සිතන විදිහ තියෙනවා මේ වැරද්ද කරන නිසා මෙයා වැරදි මෙයා එහින්දා ඇසුරට සුදුසු නෑ කියන තනි තීරණයක් අපි ඒ කෙනාගේ ජීවිතේ මුල් කරලා ගන්නවා නම් මේ කෙනා නම් මේ විදියට හොඳයි එහින්දා මෙයා හැමදාම ඇසුරු කරන්න ඕනේ කියලා තනි තීරණයකට අපි එනවනම් ඒ තීරණ ධර්මයට එකඟද නැද්ද? ඒක ටිකක් හිතන එක හොඳයි පින්වත්නි. ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ඕනෑම දෙයක් දැනගන්නේ ඇහැට පේන රූපයක් හැටියට පේන දේවල් දැනගන්න විදිහ. ඕනම පේන දෙයක්. අපි හොඳයි කියන මනුස්සයා හෝ වේවා නරකයි කියන මනුස්සයා හෝ වේවා ඇහැට පේන රූපයක් හැටියට නේද අනිවාර්යයෙන්ම දැනගන්නේ. එතකොට පින්වත්නි ඔය ඇහැට පේන රූපයක් වශයෙන් ඒ කෙනෙක්ව දැනගන්නකොට ඒ දැනගන්න කෙනා සම්බන්ධව දැනගැනීමක් අපිට හටගත්තේ ඒ කෙනා ඉන්න නිසාද නැත්නම් අපි කෙනා දිහා බලපු හින්දාද? ඒ දැනගන්න කෙනෙක් එතන හිටිය හින්දාද අපි යා දිහා බලපු හින්දාද? දැනගන්න කෙනෙක් හිටිය හින්දා නෙමෙයි. එයාව දැනගන්න පුළුවන් විදිහට බලන්න පුළුවන් විදිහට ඇහැක් අපි තුල තිබ්බ හින්දාත් නෙමෙයි. මෙතන ඇහැ තිබ්බ හින්දා එයාව දැනගත්තා නෙමෙයි. ඇහැ අභියස දැනගන්න රූපයක් හැටියට හිටිය හින්දාත් නෙමෙයි.
වෙන දෙයක් හින්දා තමයි අපි දැනගත්තේ පින්වත්නි. මොකක්ද ඒ අනිත් දේ? මනසේ අවධානය යොමු වෙලා දැනගැනීම විඥානේ. අපි දන්නවා මේ ලෝකේ ඕනෑම මොහොතක ඔබ ඕන විදිහකට මොනවා හරි රූපයක් දැනගත්තා නම් ඒ රූපේ දැනගන්න වෙලාවේ තවත් අපිට බොහෝ රූප පින්වත්නි අවධානයෙන් අත්හැරෙනවා. මේක තමයි සසරේ මේ ජීවිතේ විතරක් නෙමෙයි කල්ප ගාණක් තිස්සේ අපි ඉපදෙනවා නම් සසරේ හැමදාමත් අද වෙනතුරු රූප දැක්ක විදිහ ඕකයි. රූපයක් තිබ්බ හින්දා දැනගත්තත් නෙමෙයි දැනගන්න ඇහැක් තිබ්බ හින්දා දැනගත්තත් නෙමෙයි මනසේ අවධානය යොමු වෙලා දැනගන්නටම ඕනේ. බලන්න හොඳට කල්පනා කරලා අපි මම ඔබට පරණ කිව් උපමාවකින්ම යලි සිහිපත් කරලා දෙන්නම්. බිත්ති ඔරලෝසුවේ වෙලාව දැනගන්නකොට ඒ අවට තියෙයි තව ඕන තරම් දේවල්. සමහර විට අපිට දින දර්ශන, ඡායාරූප, නොයෙකුත් කැටයම්, මල්පොකුරු ආදි බොහෝ දේවල් බිත්තියේ තියෙයි. මොනව නැතත් බිත්තිය හරි තියෙනවා. අපි හැබැයි පින්වත්නි ඔරලෝසුව දිහා බලලා වෙලාව දැනගන්න වෙලාවේ අපිට ඒ ඔරලෝසුවේ වෙලාව මිසක් වෙන කිසිවක් ගැන අවධානයක් යොමුුනේ නැහැ. අපි දින දර්ශනය ගැන දන්නෙත් නැහැ. ඒකේ වෙලාව ගැන දන්නෙත් නැහැ. මොකක්වත් ගැන දන්නේ නැහැ. එතන ඡායාරූප ගැන දන්නෙත් නැහැ. අපි දන්නේ ඒ වෙලාවේ දන්නේ අපි වෙලාව විතරයි. එහෙනම් පින්වත්නි ඇහැ අභියස තියෙන ඔරලෝසුවේ වෙලාව දැන ගැනීම සඳහා විතරයි මනසේ අවධානය යොමුුනේ. ඒතර අපි ඒක විතරයි දැනගත්තේ. ඒතර ඒ දැන ගැනීම නිකන් දැන ගැනීමක් නෙමෙයි වෙන් කරලා දැන ගැනීමක්. ඔන්න ඔය වෙන් කරලා දැන ගැනීම හට ගැනීමක් පින්වත්නි අපේ මනස තුල නිකන් එන එක නෙමෙයි හට ගැනීමක්. අන්නේ හට ගන්න ඔය දැන ගැනීමට කියන නම තමයි විඥාණය. එතකොට ඇහැයි රූපයයි තිබුණට දැනගන්න බෑ කියලා කිව්වේයි හිතන්න දැන් අර බිත්තිය තුල ඡායාරූපයක් තියෙයි. ඡායාරූපය වේස ඇහක් තියෙයි. දන්නේ නෑනේ. එහෙනම් රූපේ තිබ්බා කියලා ඇහැ තිබ්බා කියලා දැනගත්තේ නෑ. දැනගන්න විඥානය හට ගන්නත් ඕනේ. එතකොට දෙකක් තිබිලා බෑ කීයක් තියෙන්න ඕනේද? තුනක් තියෙන්න ඕනේ. ඇහැයි රූපයයි විඥානයයි තුනම එකට එකතු වෙන්න ඕනේ. ඕනම තැනක පින්වත්නි මනස තුල යම් කිසි විදිහකට මේ තුනේ එකතුවක් සකස් වුණා නම් ඇස රූපේ විඥාන කියන ওই තුනේ එකතුව සකස් වුණා නම් එතකොට තමයි අපි යමක් දන්නේ. නැත්නම් දන්නේ නැහැ. තුනේ එකතුවට හේතුනේ නැති යමක් ඇද්ද? ඒ කිසිවක් ගැන අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ. ඒකයි අපි පුංචි කාලේ ගුරුවරුන්ගෙන් බැනුම් අහන්නේ. ඇයි ඒ ගුරුවරයා කියා දෙන ශබ්දයට බැරි වෙලා හරි විඥානේ හටගත්තේ නැත්තම් කන තිබ්බත් ගුරුවරයාගේ ශබ්ද තිබ්බත් අපි දන්නේ නැහැ ගුරුවරයා කිව්වේ මොකද්ද කියලා. මොකද හේතුව ඒ වෙලාවේ අපි වෙන දෙයකට අවධානය යොමු කරලා නම්. එතකොට ළඟ ඉන්න යාළුවෙක් කියන දෙයකට නම් අපි අවධානය යොමු කළේ විඥානේ හටගත්තේ ඒ යාළුවාගේ ශබ්දයට. එතකොට කනයි යාළුවාගේ ශබ්දයයි විඥානයයි කියන තුන එකතු වෙච්ච නිසා දන්නේ ඒක විතරයි. ඒ වෙලාවේ ගුරුවරයා කියා දෙන ශබ්දේ තිබුණත් කනාභියස විඥානේ හටගෙන නැති නිසා තුනක් නැහැ. ඒ නිසා තුනක එකතුවක් එතන නැති නිසා පින්වත්නි ගුරුවරයා කිව්ව දේ ගැන අපි දන්නේ නැහැ. ඊට පස්සේ ගුරුවරයා අපිව නැගිට්ටුවල ඇහුවොත් එහෙම දැන් කියන්න බලන්න මම මොකද්ද කිව්වේ කියලා. ඉතින් අපිට කට උත්තරත් නැහැ. එතන උනේ එහෙනම් අපි මේ තුනේ එකතුව යම් තැනක නැත්තම් එවැනි දෙයක් ගැන අපේ ලෝකයේ තුල නැහැ. අපි දන්නේ නැහැ එහෙම එකක්. තුනක එකතුවක් හටගත්තොත් තමයි අපිට ලෝකයක් තියෙන්නේ පින්වත්නි. ලෝකෙම හටගන්නේ ওই තුනක් එකට එකතු වෙච්ච තැන. එතකොට තමයි දෙයක් දන්නේ. ඔය තුනේ එකතුවට තනි නමක් කියනවා. ඒ තමයි තින්නං සංගති පස්සෝ. තුනේ එකතුවට කියන්නේ මොකද්ද? පස්ස. මහ ප්‍රාණ පයන්න. සිංහලෙන් තමයි අපි කියන්නේ ස්පර්ශය කියලා. එතකොට පින්වත්නි ස්පර්ශයක් හටගන්න ඕනේ නම් ලෝකේ ඔබ ඕනෑම දෙයක් දැනගන්න.
ඇස ඔස්සේ හටගන්න ස්පර්ශයට මොන කරුණු තුනද? ඇහැයි රූපයයි ඇසේ විඥානයයි. කන ඔස්සේ හටගන්න ස්පර්ශයට මොනවද කරුණු තුන? කනයි ශබ්දයයි ඒ සෝත විඥානේ, කනේ විඥානේ. නාසය ඔස්සේ හටගන්න ස්පර්ශයට මොනවද කරුණු තුන? නාසයයි ගන්ධ සුවඳයි නාසයේ විඥානයයි. දිව ඔස්සේ හටගන්න ස්පර්ශයට මොනවද කරුණු තුන? දිවයි රසයයි දිවේ විඥානයයි. කය ඔස්සේ හටගන්න ස්පර්ශයට හේතු වෙන කරුණු තුන මොනවද? කයයි පහසයි විඥානයයි. ඔන්න සමහරව ඔය පහසට ස්පර්ශ කියන වචනේ පාවිච්චි කරනවා. ස්පර්ශ කියන වචනේ එතෙන්ට ගැලපෙන්නේ නැහැ. හේතුව ස්පර්ශ කියන්නේ තුනේම එකතුව. එතකොට කයට දැනෙන්නේ පහස කියන වචනේ පාවිච්චි කරන්න ඔබ පොට්ටබ්බ කියන pāli වචනේ ඔය කයට දැනෙන දේ අරමුණ වෙන්නේ. ඒ පොට්ටබ්බ කියන වචනේට සුදුසුම ස්පර්ශ නෙමෙයි පහස. එහෙනම් කයට පහසක් දැනෙනවා. ඒ පහස විඥාණයෙන් දැනගන්නවා. එතකොට ඔන්න තුනම එකතු වුණා. ඒ ගැන දන්නවා. අපි දන්නවා සමහර වෙලාවට පින්වත්නි ඔන්න යම් කිසි බෑග් එකක් ඔබ අතින් අරගෙන යනවා කියමු. අල්ලගෙන. ඒ අල්ලගෙන යනකොට බෑග් එකේ යම් පහසක් ඔබේ අතට දැනෙනවද නැද්ද? දැනෙනවා. අපි හිතමු ඔබ හොඳ රස්නේ පොලොවක යනවා මේ වෙලාවේ බෑග් එකත් අතේ තියන් සෙරප්පු දෙකකුත් නැතුව. ඒතර ඔබට පොළවේ තියෙන රස්නය කකුලට දැනෙනකොට ඔබ ඒක මනසේ අවධානය යොමු වෙලා ඒ රස්නේ දැනගන්නවද නැද්ද? දැනගන්නවා. එතකොට කයට දැනෙන පහස අතරින් පින්වත්නි ඔබේ විඥානේ හටගත්තේ අර පොළවෙන් දැනෙන පහසට නේද? ඒ මොහොතේ අපි කියන්නේ පොළවේ පහස දැනගන්න මොහොතේ බෑග් එකේ පහස ගැන ඔබට අවධානයක් තියෙනවද? අර අල්ලගෙන ගියත් බෑග් එකේ පහස ගැන ඔබට අවධානයක් නැහැ. ඔබ විඥානේ ඒක දැනගන්නේ නැහැ. ඔබ දැනගන්නේ අර කකුලට දැනෙන රස්නය පමණයි. ඒ වෙලාවේ සමහරට ඔබේ කයට තව යම් සුළඟක් හමයි. ඒක සමහරට දැනගන්න හේකොත් නැහැ. එහෙනම් පින්වත්නි කයට දැනෙන පහසවල් අතරිනුත් යම් පහසක් තමයි වෙන් කරලා දැනගන්නේ. ඒක තමයි විඥානය කිව්වේ. ඒතර විඥානේ හටගන්නේ තුනක් එකතු වෙච්ච තැනකමයි. විඥානේ හටගත්තා නම් තුනක් තියෙනවා. තුනක් තියෙනවා නම් ඒ මොකද්ද? ස්පර්ශය. මනසේ ස්පර්ශයට මොනවද කරුණු තුන? මනසයි අරමුණයි විඥානයයි. මේ තුනේ එකතුව තමයි මනසේ ස්පර්ශය. දැන් හිතලා බලන්න මේ කරුණු සියල්ලම පින්වත්නි එකට එකතු වෙච්ච තැන අපිට ලෝකයක් තියෙනවානේ. අපි දන්න දෙයක් තියෙනවානේ. ඒ වෙලාවේ අපිට පින්වත්නි බාහිර මිනිස්සෙක්ගේ ගැන අවධානය යොමු කරලා බැලුවොත් ඒ මිනිස්සයා පිළිබඳ වුණත් අපි දැනගන්නේ ওই තුන එකතු වුණොත්. නේද? දැන් හිතන්න ඔබ යම් කිසි පාරක් අයිනේ යම් කිසි වාහනයක් දිහා බලන් ඉන්නකොට ඔබ අසලින් යයි ඔබේ තරහකරුවෙක්. අපි හිතමු ඔබ අසලින් ගියා. ඔබේ ඇස් ඉස්සරහින් ගියා. නමුත් ඔබ අර වාහනේ දිහා තමයි බලන් ඉන්නේ කියමු. එක්ක ඔබ යම් පෝරුවක් දිහා බලන් ඉන්නවා කියමු. මොනවා හරි දැන්වීමක් දිහා. ඔබේ දැන්වීම කියවමින් ඒකට අවධානය යොමු වෙලා ඒක දැනගන්න වෙලාවේ ඔබ හොඳට ඇසුත් අරගෙන හිටියා. නමුත් ඒ ඇස් ඉස්සරහින්ම ඔබේ මහා තරහකරුවෙක් එතනින් ගියත් විඥානේ හටගත්තේ නැත්නම් අර තරහකරුවා දැනගන්න ඔබේ හිතේ තරහක් එයිද? තරහක් ඇති වෙන්න අවශ්‍ය කරන ගැටීමක් සිතේ එන්නේ නැහැ. එහෙනම් ඇහැ අරගෙන හිටියට ඇහැ ඉස්සරහෙන් තරහකරුවෙක් ගියාට අපේ හිතේ කිසිම වෙනසක් උනේ නැහනේ. එතකොට පින්වත්නි තරහක් ඇති වෙන්න හේතු වෙන විදිහේ අමනාපමය ස්වභාවයක හඳුන ගැනීමක් එන්නේ අනිවාර්යයෙන්ම මොකක් හටගත්තොත්? විඥානේ හටගත්තොත්. විඥානේ හටගත්ත කියලා කියන්නේ මතක තියාගන්නට ඒක මනස තුල වෙච්ච සිදුවීමක් මිසක් ඒක අර බාහිර පුද්ගලයා ඉන්න හින්දා වෙච්ච එකද? නෑ. තරහකරුවා එතනින් යෑම විඥානේ හටගන්න හේතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මනසේ අවධානය යොමුනේ නැත්තම් හටගන්නේ නැහැ. අර මිනිසයා කොච්චර එතනින් ගියත්. මනසේ අවධානය යොමුනොත් විතරයි හටගන්නේ. ඒතකොට පින්වත්නි
අර මිනිස්යාව දැනගැනීමක් අපේ මනසේ හට ගන්නකොට ඒ විඥාණයට හසු වීම අර පුද්ගලයාගේ රූපය හසු වීම දැන් ඉතින් අපිට මේ මිනිස්යා දෙයක් කරලා ඉවරයි. මේ මිනිස්යා අපේ මනසේ දැන් කෙනෙක් දෙයක් වෙලා ඉවරයි. දැන් ඉතින් අපේ මනසේ මේ මිනිස්යා ගැන වැඩ කරනවා. දැන් ඉතින් මේ මිනිස්යා ගැන අපි හිතනවා. දැන් මේ මිනිස්යා පිළිබඳව අපේ සමහරලාට ඇඟ වෙවුලනවා. මහා තරහක් ඇවිල්ලා ඒ මිනිස්යා පිළිබඳව පින්වත්නි දැන් හිත හැසිරෙනවා. සමහර විට තවත් ටිකක් ඉස්සරහට ගියොත් එහෙම වචනත් හැසිරෙනවා. තවත් ටිකක් ඉස්සරහට ගියොත් එහෙම කයත් හැසිරෙයි. දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පින්වත්නි අර විඥානේ හටගත්තු තැනින් පස්සේද නැද්ද? විඥානේ හටගත්තු තැනින් පස්සේ. දැන් මේ වෙලාවේ අපේ මනසට මහා පීඩනයක්. සමහර විට අපි අර ඒ මිනිස්යාව දකින්න මොහොතකට පෙර දැන්වීම කියවමින් ඉන්නකොට අපේ හිතේ හරි සතුටක් ආව නම් ඒ දැන්වීම పూర్ව දැකලා ඒ සතුටක් දැන් නැහැ. දැන් අර මිනිස්යාව දැකපු මොහොතෙන් පස්සේ හිතට ආවේ මහා පීඩනයක්. මේ නොතිබිච්ච පීඩනයක් මනසේ ඇති උනේ ඇයි? විඥානේ හටගත්තු හින්දාද? නෑ. විඥානේ හටගත්තු හින්දාම නෙමෙයි පින්වත්නි. එතනින් එහාට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ හින්දා. මොකද විඥානේ හටගන්න එක නම් ප්‍රශ්නේ එහෙනම් ඉතින් S2 පියාගෙන හිටියම හරි. රහතන් වහන්සේලාට පින්වත්නි ඔය තරහ කරුවා කියන කෙනා දැක්කොත් ඒ ඇත්ත රහත් වෙන්න පෙර තරහ කරුවෙක් නම් දැන් රහත් වෙලා නම් දැක්කා කියලා දැනගත්තා කියලා ප්‍රශ්නයක් වෙයිද? ප්‍රශ්නයක් වෙන්නේ. එහෙනම් මෙතන මේ මිනිස්යාව දැන ගැනීම ප්‍රශ්නයක් කරගන්න බෑ. දැනගත්තට පස්සේ වෙන සිද්ධියක් තමයි මේ ප්‍රශ්නේ. මොකක්ද මේ ප්‍රශ්නේ? අපි කිව්වා ඔබට දැනගන්න තැන කරුණු තුනක් තියෙනවා. ඇසක් තියෙනවා, රූපෙත් තියෙනවා, දැන ගැනීම කියන විඥානෙත් තියෙනවා. මේ තුනේ එකතුව පස්ස කියවනේ ස්පර්ශය. ඔය ස්පර්ශය හටගත්තොත් පින්වත්නි ස්පර්ශ නිසා හොඳට මතක තියාගන්න ස්පර්ශ නිසා අපේ මනසේ ඊළඟට කරුණු තුනක් හට ගන්නවා. ඒ කියන්නේ ඇහින් රූපේ දැකලා දැනගත්තොත් ඒ නිසා කරුණු තුනක් හට ගන්නවා. මොනවද කරුණු තුන? වේදනා, සංඥා, සංකාර. දැන් අර තරහ කරුව මුල් කරලත් වේදනා හට ගන්නවා. සංඥා හට ගන්නවා. සංකාර හට ගන්නවා. ඔය තුනෙන් තමයි මෙතන ඔක්කොම වැඩේ සිදු කළේ පින්වත්නි. සංඥාවෙන් ආවේ මොකක්ද? අර මිනිස්සයා දකිනකොට තරහට හේතු වෙන සංඥාව. සංඥාව කියලා කියන්නේ අපි හිතමු ඔය මිනිස්සයා පිළිබඳව අපිට තරහක් තියෙන්නේ ඔය මිනිස්සයා අපිට යම්කිසි දවසක බැන්න හේතුවක් කියලා. සංඥාවෙන් කරන්නේ මොකද්ද? මේ මිනිස්සයාව විඥාණයෙන් දැනගත්තු ගමන් අර බැනපු එක මතක් කරලා දෙනවා. ඒක තමයි සංඥාව කියන්නේ. එක්ක අපිට මේ මිනිස්සයත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ ඒ මිනිස්සයා අපිට යම් අසාධාරණයක් කළා කියමු. සංඥාවෙන් කරන්නේ මොකද්ද? විඥාණයෙන් මේ මිනිස්සයා දැනගත්තු ගමන්ම සංඥාවෙන් අර අසාධාරණේ මතක් කරලා දෙනවා. සමහරට මේ මිනිස්සයත් එක්ක අපිට තියෙන තරහා ඒ මිනිස්සයා අපිට මුකුත් කරලා නැහැ. නමුත් ඒ මිනිස්සයා අපි අකමැති කෙනෙකුට උදව් කරනවා. ඒ මිනිස්සයා. එතකොට මේ අපිට මුකුත් ප්‍රශ්නයක් කරලත් නැහැ මේ මිනිස්සයා. කාටවත් කිසි අයහපතක් කරලත් නැහැ. එකම දේ අර කාට හරි උදව්වක් කරලා. දැන් මේ උදව්ව තමයි අපේ මනසේ තරහකට හේතු වෙලා තියෙන්නේ. හේතුව මොකද? උදව් කරලා තියෙන්නේ අපි අකමැති කෙනාට. ඒතර අපි අකමැති කෙනාට උදව් කරන එක සිහි වෙලා එනවා මේ විඥාණයෙන් දැනගන්න ගම. ඒ සිහි වෙන එක තමයි සංඥා කියන්නේ. දැන් ඔක්කොම සංඥානේ. අරයට උදව් කරන මිනිහා මේ කියලා සංඥා වෙනවා. එක්ක පින්වත්නි අපි කැමති කෙනෙකුට යම්කිසි අසාධාරණයක් කරපු මිනිසෙක්. මට මුකුත් කරලා නැහැ. මං කැමති කෙනෙකුට යම් අසාධාරණයක් කරලා තියෙන මේ මිනිසයා. ඒතර ඒක සිහි වෙනකොටත් අපිට මේ මිනිසයා දකින්න දැකීමෙන් ඔන්න මතක් වෙලා එන්නේ අර ඔක්කොම කරන කියන දේවල් ටික. ඒ තමයි සංඥා. දැන් මේ ඔක්කොම සංඥා වලින් තමයි පින්වත්නි මේ මිනිසයාගේ ප්‍රතිරූපය අපිට මනසට දෙන්නේ. මෙයා කොයි වගේද? මෙයා කවුද? මෙයා මොකද්ද කරන්න කියන එක දුන්නේ සංඥාවෙන්. ඒ සංඥාවෙන් දෙනකොට පින්වත්නි සංඥාවට අනුව තමයි වේදනාව. සංඥාවට අනුවමයි වේදනාව තියෙන්නේ. දැන් තියෙන්නේ දුක් වේදනාවක්.
සමහර විට පින්වත්නි ඕකේ අනිත් පැත්තෙන් නම් සංඥාවේ අනේ අර උදව් කරපු මිනිස්සයනේ අපිට. අනේ මෙයා අපිට හරි හොඳයිනේ. මෙයා එදා මට මේ විදිහට දෙයක් කරලා දුන්නා. අනේ මේ මිනිස්සයා අර මගේ හිතවත් කෙනාට උදව් කරපු කෙනානේ. කියලා එහෙම නැත්තම් මේ මිනිස්සයානේ අර අපේ තරහකාරයට මේ වැඩක් දුන්නේ. තරහකාරයට අයහපතක් කළේ. ඒ විදිහට අපි අකමැති කෙනාට අයහපතක් කරපු කෙනෙක් වුණත් ටග්ගල දැක ගමන් ඉන්නේ මොන සංඥාවද? අනේ හොඳ මිනිස්සෙක්. ඒ සංඥාව. එතකොට එන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාව. සංඥාවට අනුවම නේද වේදනාව? මේක මේ අර මිනිස්සයාගෙන් කිය තියෙන එක නෙමෙයි එහෙනම්. අපේ මනසේ ආපු ටික. මනසේ ආපු සංඥා ටික. ඒ සංඥාත් එක්ක පින්වත්නි ඔය වේදනාව ඇවිල්ලා ඊට පස්සේ එතන සංකාර කියලා තියෙනවා කියන්නේ මම කියව වේදනා සංඥා සංකාර. සංකාර කියන්නේ මොනවද? චේතනා. චේතනා වලින් තමයි හිත හසුරවන්නේ, වචන හසුරවන්නේ, කය හසුරවන්නේ. අර විඥාණයෙන් දැනගත්තු මේ තරහ කරුවා කියන මිනිසයා පිළිබඳව දැන් චේතනා පහල කරලා වචන හසුරවන්න පුළුවන්. ඉන්නකො මම බලා ගන්නම්කො කියලා කියවන්නේ කටින් අර දකින දැකීමෙන්ම ඒ වචන, ඒ චේතනා අර සංඥාවට අනුවනේ ওই චේතනා ටික ආවේ. මට මතකයි තාම හොඳට කරපුවා කියලා කියනවා. ඒ ඔක්කොම එන්නේ පින්වත්නි වචන ටික. එතකොට අර චේතනාවෙන්. චේතනාව එහෙනම් අර සංඥාවත් එක්කම තමයි ගොඩ නැගෙන්නේ. මේ බලන්න දැන් කල්පනා කරලා කයත් හසුරවනවා නම් තවත් ටිකක් එහාට ගහන්න මොනවට හරි දෙයකට ඒ හැම කය හසුරවන්න හේතු වෙන දෙයක්මත් පින්වත්නි තමන්ට පහළ වෙන්නේ චේතනා නිසා. එක්ක එතන ඉන්න තව කෙනෙකුට කියනවා ඔය මිනිස්සයා මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා. දැන් මේ චේතනා ටික ආවේ මොකක්ින්දද? ආපු සංඥා වලින්. චේතනාවක් ආව මම මෙයාටත් කියන්න ඕනේ යා ගැන. ඒ ආපු චේතනාවෙන් තමයි වචන හසුරුවලා ඊළඟ කෙනාට කියන්නේ. නැත්තම් එතන ඉඳලා තව ටිකක් එහාට ගිහිල්ලා කියනවා නම් තව කෙනෙක් ළඟට ගිහිල්ලා එතන කිට්ටුවපාත ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා. ඒ ගිහිල්ලා කියනකොට අර පේනවද වාට අර ඈත යන මිනිසයා. ඒ මිනිසයා මේ මෙහෙම දෙයක් කළා කියලා තව කෙනෙක් ළඟට ගිහිල්ලා කියනකොට කයත් හසුරුවලා. ඇයි යා ළඟට යන්න එපා? ඒ ගියේ මේ තරහකරුවාගේ ස්වභාවය කියන්න ඕනේ කියන හැඟීමෙන්. ඒතර යන්නේ චේතනාවකින්. ගිහිල්ලා කියන්නේ චේතනාවකින්. දැන් හිතන්න මෙහෙම තරහක් නම් පින්වත්නි හිතේ තියෙන්නේ. තරහකරුවා පිළිබඳ තව කෙනෙකුට හඳුන්වා දෙන්න නම් ඕමනාව තියෙන්නේ. ඒ මිනිස්සයා ළඟට යන්න පවා චේතනා පහළුනේ ගැටිච්ච හිතකින්ද නැද්ද? ගැටිච්ච හිතකින්. එතකොට ඒ ගැටිච්ච හිතින් ඔබ තරහකරුවා දුටු පමණින් එතෙන් පටන් තව කෙනෙක් ළඟට යද්දි පහල කරන කය හසුරවන්න එන චේතනා පාපී චේතනා. ඒ කෙනාට ගිහිල්ලා කියනකොට ඔය මිනිහාගේ මිනිස්සයාගේ මේ වගේ தත්ත්වේ කැරක්ටර් එක මෙහෙමයි කියලා ඔක්කොම කියනනේ කතාව. ඔය ඔක්කොම කියන්නේ ඉන්නේ පින්වත්නි පාපී චේතනා. ඒ පාපී චේතනාවල කර්ම විපාක වෙදින්නේ අර ගිය මිනිස්සයා නෙමෙයි. කවුද? ඔව් ඒ විපාක Tamanටමයි කරකලා එන්නේ. මොකද චේතනහම් බික්වේ කම්මං වදන්. චේතනාවම කර්මය. එතකොට දැන් මේ සංඥා නිසා ආපු චේතනා ඔක්කොම කර්ම. දැන් අපිට ඊට පස්සේ බාහිර ලෝකේ මිනිස්සු ප්‍රශ්නයක්. බාහිර ලෝකේ මිනිස්සු ප්‍රශ්නයක් කියලා ගොඩනගා ගත්තේ දැන් දකින්න ඔබ ඒ මිනිස්සයා නෙමේ ප්‍රශ්නේ මනසේ සංඥා. අපි සංඥා ගොඩනගා ගත්ත මෙයා මෙහෙම කළා අරයා මෙහෙම කළා මෙයා මේ විදිහයි කියලා අපිට සංඥා තියෙනවා මනසේ ගොඩනගාගෙන. සංඥා ටිකම තමයි මේ මනස තුල මතුනේ. ඒ සංඥා ටික මනස තුල මතුවෙලා මනසේ හටගන්න පුද්ගලයෙකුගේ සංඥාවක් එක්ක තමයි අපි ගැටෙන්නේ. අර පුද්ගලයාත් එක්ක ගැටුණා නෙමෙයි මනසේ ආපු සංඥා ටිකක් එක්කයි ගැටෙන්නේ. එතකොට අපිට පින්වත්නි දැන් ඔය එකිනෙකාගේ අඩුපාඩු දකින්න නැතෝ දොස් දකින්න නැතෝ ಗುಣ දකින්න එහෙම කියලා කියනව නේද? ඔය සරලව කියන කතාවේ තේරුම මොන දැන් තේරුම් ගන්න. ಗುಣ දකින්නවා කියලා කියන්නේ අපි එයා පිළිබඳව සංඥා ගොඩනගා ගන්නේ මොන සංඥාද? එයා හොඳයි කියන සංඥාවක් ගොඩනගාගෙන තියෙන්නේ. ඒ මිනිස්යාගේ ಗುಣ දකින්න පින්වත්නි අපිට මේ මිනිස්යා මතක් වෙනකොට එහෙම නැත්තම් දකින්නකොට ඒ මිනිස්යාගේ හඬ ඇහෙනකොට ඒ හැම තැනකම එතකොට අපිට විඥාණයෙන් දැන ගැනීමත් එක්කම සංඥා එන්නේ හොඳයි කියන සංඥාව.
ඒතර අපේ මනසේ ගැටෙන චේතනා පහළ වෙනවද? නැහැ. එහෙනම් පින්වත්නි මේ චේතනාව රැක ගන්න නම් සංඥාව රැක ගන්න ඕනේද නැද්ද? සංඥා රැක ගන්න ඕනේ. සංඥා රැක ගන්න තමයි එකිනෙකාගේ දොස් දැක දැක ඉන්න එපා කියලා කියන්නේ. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නෙම ඒ දෝෂේ දකින්න හින්දා දෝෂේ මෙහිමයි. දෝෂේ දැකීම කියන කේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේත් ස්වාමීන් වහන්සේලාගේ දෝෂ දැකලා ඒ දෝෂ වලට ශික්ෂාපද පැනෙව්වා. එතකොට එතෙන්දී ඒ සිදුවෙන්නේ ද්වේෂයත් එක්ක මුසු වෙලා නෙමෙයි. කරුණාවෙන් දැන් දරුවෙකුගේ දෝෂයක් අම්මෙක් තාත්තෙක් දැක්කොත් ඒ දරුවට අවවාද කරන්න පුළුවන්. හැබැයි ඒ දකින සංඥාව මගේ දරුවා මේ වරද කළා කියලා දකින ඒ දැකීම චේතනා පහල කරලා අවවාදයක් දීමෙන් සීමා කරන්න. ඒ සංඥාව දිගට ඇදගෙන යනවා නම් මේ වරද කළා කියලා හැමතිස්සෙම අර දරුවා දකින වතාවේ ඒ සංඥාම හසුරවනවා නම් එතකොට ඒ චේතනා පාපී චේතනා වෙනවද නැද්ද? පාපී චේතනා වෙනවා. ඒකයි දැන් සංඥා නිට්ටය නම් අන්න ඇදන් යන්න ඕනේ. දැන් අපි හිතමු මිනිස්සෙක් හිතන්න සිගරට් එකක් බොනවා දකිනවා. අපි හිතුවේ නෑ මිනිස්සයා බොන මිනිස්සෙක් කියලා. දැන් අපි දැක්කා බොනවා. දැන් මේ දැකපු පමණින්ම අපේ මනසේ තියෙනවා මං හිතුවට හොඳ මිනිස්සෙක් කියලා බලන් ගියාම බොන මිනිස්සෙක්. දැන් අපිට සංඥාව හැදෙලා ඉවරයි. එතනින් පස්සේ අපි ඔය මිනිස්සයා දැනගන්න විඥානයක් හටගන්න හැම මොහොතකම කොහෙදද දැක්කේ අපේ මනසේ අර සංඥාව නිකම්ම මතුවෙලා ඉන්නේ නැද්ද? මොකක්ද එන සංඥාව? ආර බොන මිනිස්සෙක් කියන සංඥාව වෙනවා. ඒතර පින්වත්නි සමහර විට අපි දැන් මේ පැත්තේ අපේ සංඥාව නිත්‍ය සංඥාවක් කරගෙන හිටියට අනිත් පැත්තෙන් අර මිනිස්සයා බොනේ කිය ආදීනව තේරිලා අපි හිතමු බොනේ එක දැන් නවත්තලා කියලා. ඒ මිනිස්සයා එහෙන් බොනේ එක නැවැත්තුවත් අපිට මෙහෙන් යන්නේ මොකද්ද? බොන මිනිස්සයා කියන සංඥාව දැන් අපි කොටාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් අර බොනේ එක නවත්තලා හොඳට සීලෙක හික්මෙන මිනිස්සෙක් නම් ඒ මිනිස්සයව දකින වතාවේ අපිට එන්නේ මොන සංඥාවද? බොන මිනිස්සයා. එතකොට දැන් අපිට ඒ මිනිස්සයා පිළිබඳව පහළ වෙන චේතනා ගැටිච්ච සිතකින් නම් එන්නේ ඒ චේතනා පාපී චේතනා. දැන් අන්තිමට පින්වත්නි මෙතන විපාක විඳින්න අර බීමත්කමක් පිළිබඳව අවසානයේ පාපී චේතනා රැස් කරගනිමින් විපාක විඳින්නේ දැක්ක මිනිසයා මිසක් බීපු මිනිසයා නෙමෙයි. දැන් මේ මිනිසයා ඒ වරදින් මිදිලා ඉවරයි. ආන්ගේ වගේ අපි මේ සමාජය තුළ ඕනෑම වරද කරන මිනිසෙක් පිළිබඳව ඔබ දකින්න ඕනේ. අපේ සංඥාව නිත්‍ය කරගන්න බෑ. මේ සංඥා නිත්‍යයි. ඕන වෙලාවක මේ මිනිස්සයා වරදින් මිදෙන්න පුළුවන්. හැබැයි අපිට දැන් අහන්න ලැබුණ කියමුකෝ එයා දැන් බොන එක නවත්තලා කියලා. එතකොට ඔන්න අපේ සංඥා මාරු වෙන්න පුළුවන්. ආයිසරයක් එහෙනම් දැන් යා හොඳයි කියන සංඥාව ගොඩ නැගී. ඒ සංඥා හොඳයි කියලා දැන් හොඳ මිනිස්සෙක් කියන සංඥා ගොඩ නැගුණට පස්සේ පින්වත්නි දැන් අපි එයා මුල් කරලා හිතන්නේ, එයා මුල් කරලා වචන හසුරවන්නේ, එයා මුල් කරලා කය හසුරවන්නේ අර බොනවා කියපු කාලේ වගේ නෙමෙයි. හැබැයි එතනදිත් යම් කිසි කෙනෙකුට දැන් නැවැත්තුවට ඉතින් මිනිහා බිව්වනේ කියලා අන්න එහෙම එනවනම් චේතනා මම ඔබේම හිතෙන ඔය කියන වචන ස්වභාවයෙන් මම කියන්නේ දැන් නැවැත්තුවට ඉතින් යා බිව්වනේ. ඒ චේතනා එනවනම් ඒ සංඥා එනවනම් ඔබ දුර්වලෙක් මිසක් අර වරද කරපු මිනිසයා දුර්වලෙක් නෙමෙයි පින්වත්නි. බිම්බිසාර රජතුමා කියලා කියන්නේ සෝතාපන්න වුණාට එතුමා සෝතාපන්න වෙන්න පෙර පුදුම විදිහට තමන්ගේ විවාහ වෙච්ච බිසව අත්හැරලා වෙනත් ස්ත්‍රීන්ගේ පහස සොයාගෙන ගිය කෙනෙක්. ස්ත්‍රී පහසට පුදුම ලෝලත්වයක් තීච්ච කෙනෙක් බිම්බිසාර රජතුමා කියලා කියන්නේ. නගර සෝබිනියන් සොයා ගිය කෙනෙක්. තමන්ගේ රාජධානිය විතරක් නෙමෙයි වෙනත් රාජධානි වල ඉන්න අය පවා සොයාගෙන ගියා. ඒ අය ගෙන්න ගත්තා. එවැනි නගර සෝබිනියන්ට තමන්ට දාව දරුවෝ පවා ලැබුණා. එවැනි චරිතයක් සල්ලාල චරිතයක් ගෙවපු කෙනෙක් බිම්බිසාර රජතුමා කියන්නේ. නමුත් එතුමා සෝතාපන්න වුණා. සම්පූර්ණයෙන්ම මේ විඥානයන් හටගන්න හැටි
ස්පර්ශයන් හටගන්න හැටි මේ ධර්මය අවබෝධ කළා. එතුමාගේ ජීවිතය අර තීච්ච සල්ලාල ගති සියල්ලම අත්හැරලා ගියා. හැබැයි ඒ මිනිස්යාගේ පෙර චරිතෙත් දැන් චරිතෙත් දෙකම දන්න සමහර මෝඩ මිනිස්සෙක් කල්පනා කළොත් එහෙම දැන් ඉතින් ওই නැවැත්තුවට අපි දන්නවනේ යාගේ හැටි. එයා කරපුව අපි දන්නවනේ කියලා හිතනවනම් ඒ හිතන මිනිස්සයා දුර්වලෙක්ද නැද්ද? මොකද එයාට ඒ අර පෙර හටගත්ත ස්පර්ශ නිට්ටයයිලු, විඥාන නිට්ටයයිලු, ඒ සංඥා නිට්ටයයිලු. ඒ නිට්ටයකම හින්දා තමයි මෙයා හිතාගෙන ඉන්නේ දැන් ඔය හිටියට උපාසකයාවගේ ඉස්සර මෙහෙමනේ කියලා හිතාගන්න පින්වත්නි. ඒ ඔක්කොම නිට්ටය කරගෙන අන්තිමට නිට්ටය කරගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? තාමත් ගැටෙන්න ඕන නැති පුද්ගලයෙක් කෙරෙහි ගැටි චේතනා පහල කරනවා, පාපී චේතනා, ගැටිච්ච චේතනා. ඒ පාපී චේතනා Tamanට විපාක පිණිස විඳින්නේ දුක් විපාක. දැන් අර වරද කරපු මිනිස්සයා වරදින් අත් මිදලා ඒ මිනිස්සයා සැප විපාක විඳිනවා. මෙහෙම මෙයා දුක් විපාක විඳිනවා. එහෙනම් මෙතන ඔබ දකින්නට ඕනේ පින්වත්නි, හේතු නිසා හටගන්න ඵල හේතු නැති වෙද්දි නැති වෙන ස්වභාවයක් තමා තුල සිදු වෙනවා නම් මෙතන තමා තුල අභ්‍යන්තරේ තමයි මේ ඔක්කොම තියෙන්නේ කතාව. පුද්ගල සංඥා බාහිර පුද්ගලයෙක් පිළිබඳව අපි ගැටි ගියාට මේක මනසේ ඇති වෙන සංඥා, මනසේ ඇති වෙන විතර්ක කියලා තමයි තේරුම් ගන්න ඕනේ. මෙතන තමා තුළයි ඔක්කොම ටික සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මේ සංඥාත් එක්ක මේ විතර්කත් එක්ක තමයි මම මේ ගැට ගැහි යන්නේ කියලා Tamanට තේරෙන්න ඕනේ. එතකොට පින්වත්නි, Tamanට පුළුවන්කම තියෙනවා බාහිර මිනිස්සෙක් දිහා උපේක්ෂා සහගතව දකින්න. රහතන් වහන්සේලා ඉන්නේ එතනයි. රහතන් වහන්සේලාට ඕනම වරදක් කරන මිනිසෙකුට පින්වත්නි, ඒ වරද සම්බන්ධව නිග්‍රහ කළාට පුද්ගලයා සම්බන්ධව රහතන් වහන්සේලාට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව රහතන් වහන්සේලා දන්නවා ඕනම මොහොතකේ මිනිසයා වරදින් අත් මිදුනොත් එහෙම ඒ මිනිසයා තවදුරටත් වැරදි මිනිසෙක් නෙමෙයි. එතන ඉන්නේ පින්වත්නි මේ අනිත්‍ය ස්වභාවය තේරෙනවනම් නෑ මේ මිනිසයා මිදුනත් වරදින් ඒ මිනිසයා වැරදිමයි කියලා දකින තැන ඉන්නේ පින්වත්නි නිත්‍ය සංඥාවක් තියෙන කෙනා. නිත්‍ය සංඥාවක ඉන්න කෙනා සංඥාව තුළම රැස් කරගන්නේ පාපයක්. ඒ නිත්‍ය සංඥාව කියන්නේ අකුසලයක්. නිත්‍ය සංඥාව නිසා ඊට පස්සේ එන චේතනාත් පාපී චේතනා. අකුසල් සහ පාපී චේතනා රාශියක් ප්‍රෝගත්ත මිනිසෙක් විතරයි මේ ධර්මයේ කෙරෙහි අවබෝධයක් නැතුව බාහිර මිනිසුන්ගේ වැරදි හොයන්න යන අය ඔක්කොම. වරද හැටියට දැකලා වරදින් අත් මිදෙන ස්වභාවයක් ධර්මයේ තුල කතා කරනවා. ඒකට කියන්නේ ආයති සංවරය කියලා. ආයති සංවරය කියලා කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මතුවෙච්ච වටිනාම දේ ඒකයි පින්වත්නි. වැරදි කරන මිනිස්සයා වරදකට හිත වැටුනේ ඇයි? ලෝභ, ද්වේෂ, මෝහ කියන වරදට හේතු වෙන අකුසල් තියෙනවා. ඒවා හේතු. ඒ හේතු හින්දා වරද කියන ඵලය සිද්ධ වෙනවා. හේතු වෙනස් කළොත් එහෙම ඵලයත් වෙනස් වෙනවා. එතකොට මෙතන ඕනම වෙලාවක ඕනම කෙනෙකුට පින්වත්නි හේතු වෙනස් කළොත් එහෙම ඵලය වෙනස් කරගන්න පුළුවන්. දැන් හිතන්න මල් පෝච්චියක හෙවණැල්ලක් වැටෙනවා නම් යම් තැනක ඔය ආලෝකයේ උපකාර කරගෙන මල් පෝච්චිය නම් වූ වස්තුවේ හෙවණැල්ලක් එතන පිහිටි පොළොව මත වැටෙනවා නම් අපි ওই මල් පෝච්චිය ඔතනින් අයින් කරලා ඔතනින් තිබ්බොත් එහෙම බාස්කට් එකක් බාල්දියා තවදුරටත් මල් පෝච්චි හෙවණැල්ල වැටෙයිද? නෑ. කාටද කියන්න පුළුවන්? ඔය දැන් බාල්දිය හෙවණැල්ලක් වටනට ඉස්සර අපි දන්නවනේ ඔතන තිබ්බේ මල් පෝච්චි හෙවණැල්ලක්නේ. කී ඉන්නවනම් මිනිස්සෙක් ඒ මිනිස්සේ මෝඩ මිනිස්සෙද නැද්ද? දැන් තවදුරටත් මල් පෝච්චි හෙවණැල්ලක් නෙමෙයි තියෙන්නේ දැන් බාල්දිය හෙවණැල්ලක්. ඇයි හෙවණැල්ල මෙතන නිට්ටය නෑ අනිත්‍යයි. හෙවණැල්ල හටගත්තේ හේතු ටිකක් හින්දා. හේතු වෙනස් වුණොත් එහෙම හෙවණැල්ලත් වෙනස් වෙනවා. මිනිස්සෙකුගේ ජීවිතයක තියෙන හොඳ නරක කියන ඒවා පින්වත්නි ඔක්කොම චේතනා නිසා කරන කියන දේවල්. චේතනා නිසා පාපී චේතනා පහළ වෙලා වචන හසුරවන්න පුළුවන් පාපී වචන. පාපී චේතනා නිසා පාපී කායික ක්‍රියා කරන්න පුළුවන්. පාපී චේතන නිසා පවිතු දේ හිතන්න පුළුවන්. හැබැයි ඒ කියන ඒවා කරන ඒවා හිතන ඒවා ඔක්කොම ඵල. ඒවා හෙවණැල්ල වගේ. ඒ ඕන වෙලාවක මේ මිනිස්යාගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන් චේතනාව වෙනස් වුණොත්.
සංඥා වෙනස් වුණොත්. ධර්මයේ පිළිබඳ සංඥා ගොඩනගෙන මිනිසෙක් තුළ චේතනා පුණ්‍ය චේතනා වෙනවා. පාපී චේතනා නැති වෙනවා. පාපී චේතනා නැති වෙනකොට මේ මිනිසයා කියන ඒවා කරන ඒවා හිතන ඒවා ඔක්කොම ධර්මයට අනුව වෙනස් වෙනවා. හරියට අර මල් පෝච්චි අයින් කරලා වෙන එකක් තිබ්බට පස්සේ ඒ පසුව තියපු වස්තුවේ හේවණල්ල දැන් වැටෙනවා වගේ අර මිනිසයා කියපු කරපු ඔක්කොම වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට පස්සේ පින්වත්නි මේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න බැරි නිත්‍ය සංඥාවක ඉන්න මිනිස්සු තමයි තවදුරටත් සමාජෙ ගැටි ඉන්නේ. ඉතින් ඒ නිසා මෙතන සමාජයත් එක්ක ප්‍රශ්න ආරවුල් නෑ අපිට. මේ ඔක්කොම ප්‍රශ්න ආරවුල් තියෙන්නේ අපේ මනසේ. අපි බාහිර ලෝකෙ දිහා බලන බැලීම, ඒ බාහිර ලෝකෙ පිළිබඳ අපි අපේ මනසේ ගොඩනගාගත සංඥාව. ඒ නිසා අපිට ඕනම කෙනෙක් පිළිබඳව දකින්න ඕන දැක්මක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ උපදින හැම කෙනාගේම ඔය හොඳ නරක කළු සුදු කියන එක තියෙනවානේ. කළු සුදු කියන එක පින්වත්නි නැත්තම් ඉපදීමක් නැහැ. කළු සුදු කියලා දෙකක් නැත්තම්. එකම දේ සාපේක්ෂව එකිනෙකා තුළ කළු වැඩි සුදු වැඩි දෙකෙන් එකක් වෙනස්. හැබැයි ඔය දෙකෙන් මොකක් හරි එකක් තියෙනවා. නමුත් අපේ මනස පුරුදු වෙලා තියෙන කළු දේ බල කළු සංඥා ගොඩනගා ගන්නවා එකිනෙකා කෙරෙහි. කළු සංඥා ගොඩනගා ගත්තට පස්සේ දුක විඳින්නේ පින්වත්නි තමන්ගේ මනසින්. ඒ නිසා අපිට සමාජයේ පිළිබඳ සුදු සංඥා, ඒ මනුස්සයාගේ ජීවිතේ දකින්න තියෙන හොඳ දේ බල ඒ සංඥා ගොඩනගා ගත්තොත් අපිට කාත් එක්කවත් ගැටීමක් නැතුව සමාජයේ ප්‍රශ්නයක් කරගන්න නැතුව මනසේ ඇති වෙච්ච ප්‍රශ්නේ මනස තුලින්ම විසඳ ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට තමයි ධර්මයේ තුල රහතන් වහන්සේලා අපිට උපමා පෙන්නලා දුන්නේ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක ආඝාත පටිවිණය කියන සූත්‍රයේ ලස්සන උපමාවක් පෙන්නනවා. වහන්සේ පෙන්නවා මේ පොකුණක වතුර ටිකක් බොන්න උවමනාවෙන් කැලෑ පාරක වතුර ටිකක් නැතුව දුකසේ ඇවිදගෙන යන මිනිසෙක් ඉන්නවා. මේ මිනිසා වතුර ටිකක් හොයා වතුර නැතුව. ඊට පස්සේ පින්වත්නි පොකුණක් හම්බුණා. දැන් මේ පොකුණ මෙයා සොයාමින් ආපු එකක් නේ. මෙයාට සිහිනයක් වගේ දීච්ච දෙයක් මේ පොකුණ කියලා කියන්නේ. දැන් මෙයාගේ පිපාසය නැති කරගන්න ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් පොකුණ කියන්නේ. නමුත් පොකුණේ උඩ සෙවල පරණැල් පිරීලා. ତොර සෙවල පරණැල් ටික දැක්කා කියලා මේ මිනිස්සයා ඒ පොකුණ අතහරිනවා නම් මේ මිනිස්සයා මෝඩ මිනිස්සෙක්. මේ වෙලාවේ ලැබිච්ච දේ ආ පාවිච්චි කරන්න ඕනේ. එහෙමයි කියලා සෙවල පරණැල් එක්ක බොනවා නම් උඩ මතු පිටින් තිබ්බා කියලා පින්වත්නි ඒත් මේ මිනිස්සයා මෝඩ මිනිස්සෙක්. මෙයාට කරන්න තියෙන්නේ මොකද්ද? සෙවල පරණැල් තියෙනවා නම් ඒව පොඩ්ඩක් අතින් ඈත් මෑත් කරලා අර යට තියෙන වතුර ටිකක් අරන් බොන එක. නැත්තම් පිපාසෙන් යා ඊට වඩා දුකකටපත් වෙනවා. මේ කැලෑ පාරේ ආයි කොතන කොයි විදිහේ වතුර ටිකක් බොන්න තැනක් හම්බෙයිද කියලා යාට කියාගන්න බෑ. ඒ නිසා සෙවල පරණැල් අතින් ඈත් මෑත් කරලා යට තියෙන වතුර අරන් බොනවා වගේ සරියුත් මහ රහතන් වහන්සේ වදාලා මේ සමාජයේ ඇසුරු කරන මිනිස්සුන්ගේ උඩින් සෙවල පරණැල් දකින්න තියෙනවා. ඒවා අපි හිතින් ඈත් මෑත් කරලා යට තියෙන වතුර වගේ මිනිසයාගේ ಗುಣ දකිනවා නම් අන්න අපේ සංඥාව ගොඩනගෙනවා පින්වත්නි එකිනෙකා එක්ක ගැටෙන්නේ නැති විදිහට. පාපී චේතනා ඉන්නේ නැහැ එතකොට අපිට. සමාජෙත් එක්ක එතකොට අපි බොහොම සතුටින් ඉන්නවා. සමාජෙත් අපිට ආදරේ. ඒකයි කිව්වේ මෛත්‍රියක් පුරුදු වෙන්නේ අන්නේවැනි සංඥා අපි අපේ මනසේ ගොඩනගා ගත්තොත්. එහෙම මෛත්‍රියක් තියෙන කෙනාගේ ආනිසංසය තමයි මනුස්සානම් ප්‍රියෝ හෝති. මිනිස්සු එතකොට අපිට ප්‍රිය වෙනවා. අමනුස්සානම් ප්‍රියෝ හෝති. එතකොට අමනුෂ්‍යපව අපිට ප්‍රිය වෙනවා පින්වත්නි. ඉතින් සමාජයත් එක්ක ප්‍රියමනාපව ඉන්න නම් සමාජයේ තියෙන ප්‍රශ්න අපි ප්‍රශ්නයක් කරගන්න නැතුව මනස තුලම ඇති වෙච්ච ප්‍රශ්නයක් හැටියට දැකලා මනස වෙනස් කරගත්තොත් සමාජයේ දකින්න ඕන විදිහ පිළිබඳව මනසින්ම දැකීම වෙනස් කරගත්තොත් අපිට ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳව වැටහීමක් අවබෝධයක් හදා ගන්නවා නම් මිනිස්සුන්ගේ වැරදි පිළිබඳව මේ මිනිසුන්ට හංවඩු ගහන්නේ නැහැ කවදාකවත්. ඕනම වෙලාවක පිළිගන්නවා මේ මිනිස්සයා වරදින් දැම්මි දෙන්න පුළුවන්. ඒකනේ ස්වභාවය. එහෙම ශාසනයක් හින්දයි මේ ශාසනේ නගර සෝබිනියෝ මහාන වෙලා රහත් උනේ. මිනිමරෝ මහාන වෙලා රහත් උනේ. මංකොල්ලකරුවෝ මහාන වෙලා රහත් උනේ. හිතා ගන්න බැරි විදිහට නොයෙකුත් විදිහේ දූෂණ වංචා සිද්ධ වෙච්ච සමහර මිනිස්සු මේ ශාසනය තුල මහාන වුණා. එහෙම
සමාජයේ අපකීර්තියටපත් වෙච්ච සමහර මිනිස්සු මේ ශාසනයේ මහාන වෙලා අදටත් කීර්තිමත් මිනිස්සු බවට පත් වුණා. ඒ විදිහට තත්වයක් හැදුනේ පින්වත්නි. ධර්මයේ තුල පැහැදිලිව තේරුම් අරගෙන තියෙනවා මිනිස්සුන්ගේ මනසේ සකස් වෙන මේ සංඥා විතර්ක මේවා එකක්වත් නිට්ටය නෑ, අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාමයි මිනිසෙක් වෙනස් කරන්න පුළුවන්. අපි ඒ බව වටහාගෙන පින්වත්නි අපේ මනස නිවැරදිව සකස් කරගෙන සමාජයේ දිහා දකින්න ඕන විදිහ තේරුම් අරගෙන කටයුතු කරන්නට ඔය ඇත්ත හැම දිනෙකටම මේ දේශනාවත් දේශනාවෙන් රැස් වෙච්ච පිනත් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී තාමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ කිරිබත්ගොඩ ඊරියවැටිය බොදුමාවතේ පදිංචි එම්.කේ. සෝමාවතී මහත්මිය ඇතුළු පින්වත් දූ දරුවන් පිරිස විසින්. ඉතින් සෝමාවතී පින්වත් මහත්මිය ප්‍රධාන පවුලේ සියලු පින්වතුන් විශේෂ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගෙන තිබෙනවා. ඒ තමයි එල්.ජී. ඇල්ෆ්‍රඩ් ඒ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, එල්.ජී. අනෝමා ප්‍රියශාන්ති දියණිය, කේ.ඒ. විජේසේකර බෑණනුවන්, සුමනා උබේසේකර ඥාති දියණිය ඇතුළු සංසාරයේ සිහි වෙච්ච නොවෙච්ච මිය පරලෝකීය ධර්ම ශ්‍රවණය කළ දායකත්වගත් ඔබ හැම දෙනාගේම සියලු ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම පින්වත්නි ධම්මදින්නා සිල් මාතාවටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. රංජිත් උබේසේකර, සාවිත්‍රි, රෝහිණී, ප්‍රේමදාස, චන්ද්‍රානි, සුරංග, හසිතා, දමිත්, සශිකා, කාංචනා, ගයත්‍රී, නිශාන්ත, සුදේශ්, ඉමේෂා සහ සනුකි යන සුජීවත්ව සිටින ඒ සියලු දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. නම් වශයෙන් මේ සිහිපත් කරගත්තා වූ සියලු ඒ දූ දරුවන් ඇතුළු මේ වෙලාවේ සිහි නොවෙච්ච යම් පිරිසක් ඇත්නම් ඒ හැම දිනාටමත් මේ පින් බලෙන් යහපතක්, සෙතක්, ශාන්තියක්, සැනසෙල්ලක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි මේ ලෝකයට මෙවැනි මනස දියුණු කරන්නට අපි දකින සීමාවෙන් එහා දෙයක් අපිට දකින්නට හිතන්නට අවශ්‍ය පසුබිම උදා කරලා දුන්න අපේ පූජනීය දරණාගම කුසල ධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කල්යාණ මිත්‍ර කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් පින් අනුමෝදන් කරලා තිබෙනවා. ඒ වගේම පින්වත්නි ධර්ම ශ්‍රවණය කළ සහ දායකත්වගත් මේ පින්වත් හැම දෙනාටම අපි ඒකාන්තයෙන්ම මෙලොව යහපත සලස ගන්නට, පරලෝ සුගතිය පිණිස හේතු වන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සලසා ගන්නට මේ පින් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ හැම දිනෙකටම පින්වත්නි පරලොව සැපත පිණිසත් උතුම් ධර්ම අවබෝධය, චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සලසා ගන්නටත් මේ පින් උපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. පින් කැමති දෙවියෝත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියන මෙච්චිතින් සෙත් ගායනා කරමින් අපි ඔබටත් ආශිර්වාද කරමින් අද වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. කොළඹ මාසික භාවනා වැඩසටහන හැම මාසෙකම දෙවැනි සතියේ ඉරිදා බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ උදේ 8 සිට හවස 4 දක්වා සෑම මාසෙකම දෙවැනි සතියේ ඉරිදා පැවැත්වෙන බව ඔබට මේ වෙලාවේ සිහිපත් කරනවා. සාදු සාදු සාදු. කිලිස් සිත් මණ්ඩලට ධම්මමා වැසි වස්වන්නට මෙම උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මෙසේ සිදු කරන්නා වූ මේ උතුම් මහඟු කාර්යය තවදුරටත් ඉදිරියට කරගෙන යාමට අවැසි ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අප සියලු දෙනා එක්ව සදහැ සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබූ දායකත්ව ධර්මදේශනාව මෙතනින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.